2021 ඔක්තෝබර් මාස 15 වන දින අද දින දුරස්ත භාවනා වැඩසටහනේ අවසන් වන දින ධර්ම සාකච්ඡාව සඳහා වැඩම වදාළ අවසරයි අතිපූජ්‍ය උදේරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව ධර්ම ගෞරවයෙන් යුක්තව පාද නමස්කාර කොට පිළිගනිමු. ස්වාමීන් වහන්සේ අද දින දැනට වාර්තා 12ක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මුල්ම වාර්තා කියවීමට මම ප්‍රියංකාගෙන් ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ මුල් වාර්තා 4 කියවීමට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පළවන කමඨහන් වාර්තාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මම මීට පෙර දෙවරක්ම මේ භාවනා වැඩසටහනේදී සක්මනේදී මාලද අත්දැකීම් ලියා උපදෙස් ලබා ගත්ෙමි. සතිමත්ව සිටගෙන වම දකුණ මෙනෙහි කරමින් සක්මන් මළුවේ 5-6 වතාවක් පමණ යන විට හිතැතින්ම පාදයේ චලන හා දැනීම් වලට සිත ඇදී යයි. තවත් පැය කාලක් පමණ එසේ සක්මනේ යෙදෙද්දී තරමක નિરાයාස ගමනකට පිවිසෙන බවක් මට දැනේ. සක්මන ලිහිල් බවක් දැනේ. සක්මනේ ස්වභාවය තවමත් එබඳුය. පර්යංක භාවනාව. හැම විටම සක්මන හමාර කර පර්යංකයට වාඩි වන්නෙමි. මා මෙතන ඉඳගෙන ඉන්නවා යන්නෙන් එය ආරම්භමි. දැන් දිගු හුස්ම රැලිවල කාලය අඩුය. ආශ්වාසයේ සියුම් අංශු රසක් ඇදී යන්නාසේ දැනේ. පෙර කැඩි කැඩි දැනුණු ප්‍රශ්වාසය එක ළඟ පිටවන බුබුලු වැලක්සේ දැනේ. ආශ්වාසයේ සීතල නාස් කුහරයේ මැදටද ප්‍රශ්වාසයේ උණුසුම නාස්පුඩු අගටද දැනේ. ටික වේලාවකින් හුස්ම කෙටිවන අතර විනාඩි 20ක් පමණ වන විට හුස්ම සියුම් වන බවක් දැනේ. ඒ සමගම පෙරදා මෙන් දෑත්වල බර හා දෙපා වල හා පිටකොන්දේ වේදනා දැනෙන්නට පටන් ගනී. වේදනා වැඩි තැනට සිත ඇදී යයි. ඒ දෙස බලා සිටින විට සියුම් කම්පන රැසකි. මද වේලාවකින් වේදනා තවත් තැනක මතුවේ. ඒ දෙසට ඇදී යන සිතට දක්නට ලැබෙන්නේ පෙරදේමය. වෙනදා මේ වේදනා රස මැද පර්යංකේ මිදෙන මට අද දින වේදනාව හමුවේ සතිය පවත්වාගෙන සිටින්නට හැකි විය. ක්‍රමෙන් වේදනා අඩු වූවා සම්පූර්ණයෙන්ම නැතිවා නොවේ. පෙරතරම් තදබල නැත. මගේ සිත නාසිකාග්‍රේම පවතින බවක් මට දැනේ. හුස්ම ඊතා සියුම්ය. මාලද තරමක සුව පහසුව විඳිමින් නිසලව බලා සිටියෙමි. කය සම්පූර්ණ එකම ඒකකයකි. සිතට දැනුනේ එයයි. තවත් පැය කාලකින් පමණ මම පර්යංකයෙන් මිදුණෙමි. එදිනෙදා කටයුතු. උඩ සක්මන් මළුවට යන පාර හා සක්මන් මළුව ඇමදුවෙමි. ඉදලේ බර අතට දැනේ. පාරේ කොළ ඉවත් වනු පෙනේ. ඉදලේ පහළ වමතද ඉහළ දකුණද වේ. පැති මාරු කරන විට ඊට ප්‍රතිවිරුද්ධ වේ. දෑත් එහා මෙහා යන හැටි සතිමත්ව දුටුවෙමි. සතුන්ගේ හාඬට සිත යයි. නැවත අතුගෑමට සිත එයි. පෙත බරිත කොළ පොළවට ඇලී පවතී. නැමී සතිමත්ව අහුලා දැමුවෙමි. පාර කෙළවරට යන විට පිටකොන්දේ වේදනාව මතුවුණි. මදක් නැවතී නැවත දෑත්වල චලනය වෙත සිත යොමු කළෙමි. වේදනාව දැන් නොදැනී ගිය බව දැනුනේ වැලි මළුවේද කොටසක් අතුගා නිම වූ විටය. කොළ ඉවත් වූ වැලි මළුව දෙස බලන විට සිතට සියුම් සතුටක් දැනුනි. ගෞරවනීය ස්වාමියන් වහන්සේ, මම නිවසේදීද දිනපතා භාවනා කරමි. මගේ භාවනා කටයුතු වලට ඉදිරි දියුණුව සඳහා ඔබ වහන්සේගෙන් අනුශාසනා පතමි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම පතමි. එපමණයි ස්වාමීන් වහන්සේ. මේකේ ගොඩක් අර එදිනෙදා වැඩ සම්බන්ධව සත්‍ය පැවැත්මේ දක්ෂකම් තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා පාරක් අතු ගෑමේ සක්මනක් අතු ගෑමේ ආනිසංස විදියට අතු ගන්න එකනට ව්‍යායාම ලැබෙනවා, දක්ෂින කෙනාගේ හිත පහදිනවා, දියෝ බ්‍රහ්මියෝ කැමති වෙනවා. ආදි වශයෙන් විශාල ආනිසංස රාශියක්. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් මේ පාරලතු ගන්න මිනිස්සු පහත් කළ සලකන එකක් අපේ තියෙන. නමුත් මිදුලක් අතු ගෑමේ, හැමදීමේ, සක්මන් මළුව හැමදීමේ පුදුමාකාර ආනිසංස රාශියක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් භාවනා කරන කෙනාම දකින්න කලුකු හයියක්. මේ ක්‍රමේ හොඳයි, ප්‍රශ්නයක් නැහැ. Tamanට සැකයක් තියෙනවා නම් මේක හරිදෝ වැරදිදෝ කියලා පිළිම වශයෙන් තියෙන පුළුවන් තරම් මූල කර්මස්ථානයේ විස්තර බලන එක. එහෙම සැකයක් නැත්තම් ඔහොම යන්න පුළුවන්. ඒක නිසා
ප්‍රශ්නයක් කියලා නෑ නේ මේකේ. ওই විදිහට ඉදිරියට යන්න පුළුවන් කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. මම උදෑසන සක්මන කරන විට යටිපතුලට සිත තබාගෙන ලනුපැදුරේ එහා මෙහා ගියෙමි. පැය භාගයක් පමණ යනතුරු මගේ සිත නොයෙක් අතීත අනාගත සිතුවිලි වලින් සක්මනට බාධා කළා. සක්මන නවාතා දැමීමටත් සිතුණා. දෙපය පුංචි පුංචි වේදනාවක් මතුවුණා. මම සක්මන ආරම්භයේදීම පැයක්ම සක්මන් කරන බවට අදිෂ්ඨාන කරගෙන සිටියේ. ඒ නිසා දිගටම සක්මන කළා. ඉන්පසු ක්‍රමයෙන් මගේ දෙපයට පමණක් සිත තබා ගැනීමට හැකි වුණා. වෙනස් සිතිලි වලින් බාධා වුණේ නැහැ. සිරුරේ බර දකුණ වම වශයෙන් දෙපැත්තට බර වෙන බවත්, දකුණු පාදයට වැඩි බරකුත් වම් පාදයට මදක් අඩු බරක් පවතින බවත් දැනුණා. දකුණු පාදයේ තබන විට පොළවට හොඳින් ස්ථීරව පය තැබුවත් වම් පාදයේ ස්ථීරව නොපිහිටන බවක් දැනුණා. සමබරතාවයක් තිබුණේ නැහැ. මද වේලාවකින් මම ඇවිදින බව පමණක් දැනුණා. ඉන්පසු මම ඇවිදින බවවත් දැනුනේ නැහැ. සියුම් ආලෝකයක් මගේ ඉදිරියෙන් තිබුණා. අවට වෙන කිසිවක් පෙනුනේ නැහැ. කිසිම ශබ්දයක් ඇසුනේත් නැහැ. ඔහේ පාවෙවි ගියා. ඉන්පසු එකවරම මම ලනුපැදුරේ සක්මන් කරන බව සිහියට ආවා. ඒ වන විට පැයක් ගත වී හමාරයි. මම සක්මන නතර කළා. සක්මනින් පසු පර්යංකයට පැමිණියා. ආනාපානයේ මූල කමඨහන වශයෙන් ගත්තා. මුලදී ගොරෝසු වේගවත් හුස්ම ඉහළ පහළ ගියා. වම් නාස්පුඩුවෙන් පමණයි හුස්ම ඉහළ පහළ ගියේ. හුස්ම රැල්ල ඉහළට ගැනීමේදී කෙටිවත් පහළට හෙලීමේදී දිගුවත් දැනුණා. හුස්ම හෙලීමේදී අවසාන මොහොතක විරාමයක් තිබුණා. හුස්ම හෙලීමේ අවසානයේ මොහොතක විරාමයක් තිබුණා. මම ඒ දෙස දිගටම බලාගෙන සිටියා. නැවත හුස්ම ඉහළට ගන්නට පෙර විරාමයේදී මුළු සිරුරේම අකර්මණ්‍ය වෙලා. සිරුර ක්‍රමයෙන් දෙපායේ සිට ඉහළට නොදැනී ගියා. අද ගැස්මත් ඒ මොහොතේ නතර වෙලා. මරණය මේ වගේදයි මට සිතුණා. ඊටමත් සැහැල්ලු බවක් දැනුණා. අහසේ පාවෙන පුළුන් රොදක් වගේ සැහැල්ලුයි. ලොකු සතුටක් දැනුණා. ඒ සමගම නැවත හුස්ම රැල්ල ඉහළට යන බව දැනුණා. අර තිබූ සැහැල්ලුව නැති වුණා. පොළවට බර වෙලා. මම නැවත ඒ අවස්ථාව බලාපොරොත්තු නාසිකාග්‍රය දෙස බලා නිරීක්ෂණය කළත් නැවත එසේ දැනුනේ නැහැ. උපදේශ පතමි ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. හොඳයි විස්තරේ හොඳයි. නමුතර විදිනකොට අසම්බර භාවයක් තියෙන බව දැනෙනවා. නමුත් ඒක කවදාකවත් මේ අසම්බර භාවය වුණාට භාවනාවට බාධා වෙන්නේ නැහැ. සතියට බාධා වෙන්නේ නැහැ. ඒ වගේ අපේ තියෙන මේ අඩුපාඩුකම් අසම්බරතා වැටහීමම තමයි භාවනාවේ ප්‍රගතිය කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ බව තේරුම් ගන්න එක තමයි මේ කමටහන් සුද්ධ කිරීමෙන් කරන්නේ. ඒ නිසා ඉස්සරහට කරගෙන යනකොට මේ වගේ තියෙන විෂමතා අසම්බරතා නොදැනෙන දේවල් අසතිය පේන්න පටන් අරගනි. මේක මේ භාවනාවේ තලතුණකමක් කියලා හිතාන ඉදිරියට යන්න ඒ වගේ මේවා ලෑස්ති වෙලා ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. තුන්වන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. වම් පාදයේ තැබීමේදී විලුඹේ දැනීමත් මාපට ඇඟිල්ලේ වේදනාවක්ද දැනේ. දකුණු පාදයේ තැබීමේදී උකුලේ සිට පාදයේ දක්වා එන වේදනාව මුළු පාදයම ගමන් කරනවා. වේදනාව දෙස බලමින් සක්මන් කරනවා. වරින් වර සිත පිට යනවා. හැරීමේදීද සිත පිට යනවා. මෙසේ සක්මන පැයක පමණ කාලයක් කරනවා. පර්යංක භාවනාව. කය දෙස බැලීම මූල කර්මස්ථානය. සක්මනේදී මෙන් සිත පිට යෑම අඩුයි. බෙල්ල ඉදිරියට නැමෙනවා. නිදිබර ගතිය නිසා බෙල්ල ඉදිරියට නැමෙනවා දැනුණා. ඊප විටක්ම මෙසේ සිදු වුණා. නැවත කය දෙස බලා සිටියා. නිදිබර ගතිය නැත. කය කෙලින්ම තිබෙන බව දැනේ. හිසේ නලියන ගතියක්ද දකුණු අතේ බර ගතියක්ද දැනුණා. ශරීරයේ තනින් තන කුහුඹුවන් දුවනවා වගේ දැනෙනවා. දෙපා පොළවට නමාගෙන ඉඳගෙන සිටින නිසා වේදනාවක් උඩාවට දැනුණා. කය හරිම සැහැල්ලුයි. සිත පිට යනවා දැනුනේ නැහැ. කනට පිරිත් හඬ වගේ ශබ්දයක්ද රුල්ලන් කෑ ගසන හඬද ඇසෙනවා. හිසේ රත් වෙන ස්වභාවයක් සමගම දහවල් දාණය සඳහා gediya ගසනවා ඇසුණා. පැයයි විනාඩි 15ක් භාවනාවේ යෙදුණා. අඩුපාඩු පෙන්වා දී ඉදිරියට යෑමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. ත්වන් සරණයි.
ඔය විදිහේ කාලයක් භාවනා කරන යද්දී බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන් නම් ඒ කියන්නේ ඉච්ඡර ආය පිරිසුදු කරන දෙයක් නැහැ. ඔය විදිහට පොඩ්ඩක් තව තවත් භාවනා කාලේ වැඩි වුණත් කමක් නැහැ. බාධාවකින් තොරව යනවනම් ඒක අවස්ථාව ගන්න වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න. ඒ වගේම වාඩි වෙනා ඉඳලා නැගිට්ටට පස්සේ මොන වගේ මේ ඉරියව්පත මාරු වෙනකොට මොන වගේ සතියක පැවැත්මක්ද තියෙන්නේ කියලා බලන සුළුව ඉදිරියට යන්න. සක්මන්ටත් අවධානයක් දෙන්න ඕන ටිකක් වෙලා වැඩිපුර ඉන්නවනම්. නමුත් එච්චර උපදේශවල වෙනස් කරන දෙයක් නෑ. ඔහොම යන්න පුළුවන්. හතරවන වාර්තාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී ඔබ වහන්සේට කමඨහන් වාර්තාව ඉදිරිපත් කළා. එහිදී පර්යංකයේදී නිින්ද ගොස් නැවත හිස් අවකාශයට හිත යොමු වන බව මා ලියා සිටියා. නැවත ඒ පිළිබඳව අවධානයෙන් සිටීමට මා උත්සාහ කළා. අවධානය වැඩි නිසාදෝ පර්යංක දෙකකදීම නිින්ද පැමිණියේ නැත. අද උදෑසන පර්යංකයේදී නැවත කිහිප විටක්ම නිින්දට ගොස් නැවත බෙල්ල ප්‍රදේශයේ ගැස්සීම නිසා අවදි වුණා. මද වේලාවකින් හිස් අවකාශයට හිත යොමු වුණා. එහිදී නිින්ද ගියත් කයට දැනෙන දැනීමත් සමගම අවදිවන බව සිතට වැටහුණා. තවද අවදිවන සමහර විටක බෙල්ල ප්‍රදේශයේ කටු වලින් අනිනවාසේ දැනුණු අවස්ථා තිබුණා. අද දිනේදී පර්යංකයට වාඩි වී සැහැල්ලුවෙන් කය දෙස බලා දෙනෙත් පියාගත් පසු දෙනෙත් වේගෙන් ගැහෙන්නට වුණා. පසුව එය නතර වුණා. සක්මන් භාවනාවේදී ගැටලුවකින් තොරව දෙපා සමබරව નિરાයාසයෙන්ම ගමන් කරනු දැනේ. ඔබ වහන්සේගෙන් භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ත්වන් සරණයි. අදාවක් නැහැ. ඔය විදිහට යන්න පුළුවන් ගතිය තමයි පේන්න තියෙන්නේ. පරියන්කේ තමයි විස්තර ටික තියෙන්නේ. ඒක හොඳට කිරලා තියෙන බවයි පේන්නේ. හැබැයි සක්මන අඩුවෙන් ලියලා තියෙන නිසා නැත්තම් සක්මන ගැන අවධානය අඩු වෙලා තියෙන නිසා අඩුවෙන් කාලය ගත කරනවාද කියලා මට දැනගන්න ඕනේ. එහෙම කරන්න එපා. පරියන්කේ අර වගේ ඉන්න වගේම සමාන කාලයක් සක්මනටත් යොදන්න. එතකොට භාවනාව විසින් භාවනාව සම්බර කරගෙන යන්න පටන් ගන්නයි හදන්නේ. ඉදිරියේ බලමු. අපි යනවා ඊගා ප්‍රශ්න. සංකමී වාට අවස්ථාව. ඔව් ප්‍රියංකා අලවෙනි වාර්තාව ගරුතර ලොකු හාමුදුරුවන්ට නමස්කාර වේවා. සතිමත් සක්මන ඉදිරි මිදුලේ පියවර 42ක් දුර තෝරාගෙන අතුගා පිරිසුදු කර ගතිමි. කෙළවරක ඉදිරිය හිටගෙන ඉදිරිය බලා දෙවරක් ඇවිද ගියෙමි. සිත ගමන වෙත යොමු විය. එතැන් සිට සිත පාද වෙත තබා වම දකුණ ලෙස පාද මාරුවෙන් මාරුවට තබමින් ඇවිදගෙන ගියෙමි. පාද මාරු වීම සමග කයේ බර සමබර වෙමින් කය ඉදිරියට ඇදෙන බව දුටුවෙමි. උකුලේ සිට දෙපතුල දක්වා කයේ ක්‍රියාවලිය දැනුනේ පසුපසට බැඳගෙන ඇති අත්වල ස්පර්ශයටය. තාර පොළවේ තද බව යටිපතුල් වලට දැනේ. එය වේදනා සහිතය. අවුව වැටි කයට උණුසුම දැනේ. පය භාගයට පසු මෙනෙහි කිරීමක් නැතුව කය ඉදිරියට ඇදේ. ඒ දෙස පරතෝ සංකල්පයෙන් බලා සිටියෙමි. ගමන ආයාසයෙන් සිදුවේ. සිත පාද සමග සිටිනා විනා බාහිරට ගියේ නැත. අවට කුරුළුනාද ඇසේ. ඒවා සක්මනට බාධා වූයේ නැත. පැයකට පසු මහන්සියක් දැනුණ බැවින් සක්මන නවත්වා ඇතුළට පැමිණියෙමි. ගත වූ කාලය පැය 1යි විනාඩි 15යි. පර්යංක භාවනාව. සතිමත් සක්මනට පසු පර්යංකයට වාඩි වූයෙමි. වාඩි වී වාඩි කරවා ඇති කය දෙස බලා සිටියෙමි. දෙනෙත පියවි ඇත. උඩුකය ඍජුව තිබේ. උරහි සමබරව ඇත. යටිකය කොට්ටය මත තැන්පත්ව ඇත. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය පුරුදු කිරීමයි. දැනට අවුරුදු ගණනක් සතිය පුරුදු කරන කෙනෙක් වෙමි. අද දින පරයන්කයට වාඩි වූ වහාම හුස්ම ප්‍රකට විය. මුල්ම හුස්මේ සිට ලං වී බලා සිටියෙමි. පළමුව ඇතුළ වන හුස්ම විග්‍රහ කර බැලුවෙමි. එහි මුල මැද අග පරීක්ෂා කෙලෙමි. මුල මැද අග දැකගත හැකි විය. පිටවන හුස්ම මුළු ශරීරයම ලිහිල් කරමින් පිට වී ගියේය. ක්‍රමයෙන් හුස්ම කෙටිවීමත් සියුම් වීමත් සිදුවිය. පිටවන හුස්ම කැඩි කැඩි පිට වී ගිය අතර එහි කෙළවර සොයා ගැනීම අපහසු විය. ඊට පෙර නැවත අලුත් හුස්මක් ඇතුල් වේ. මේ ආකාරයෙන් හුස්ම ක්‍රියාවලිය උදය වැය ස්වභාවය ප්‍රකට කරයි.
ටිකකින් කයේ නොයෙක් ධාතු කොටස් ප්‍රකට විය. කටට කෙළපිරේ. ඒ ආපෝ ධාතු කොටසකි. දන හිස ඇදේ. එය පඨවි කොටසකි. ඒ අතර බඩගින්නක් දැනේ. තේජෝ ගුණය ප්‍රකට විය. නිදිමතක් සමග ඈනුම් යයි. එය උද්දංගම වායු බව දුටු වෙමි. ඒ දෙස බලා සිටියෙමි. ඇස් වලින් කඳුළු වැටේ. තවත් ආපෝ ගුණයකි. ඒ සමග භාවනා කිරීමට මැලිකමක් දක්වන තීන මිද්දය හිතට දැනේ. ධෛර්යයෙන් තවත් විනාඩි 5ක් පමණ අරමුණේ සිත පිහිටුවා බලා සිටියෙමි. ක්‍රමයෙන් ඇස් ඇරීමි. එවිටද නිදිමත ගතිය තිබුණෙමි. වාර්තාව ලියා දිවා ආහාරය සඳහා සූදානම් වූයෙමි. එදිනෙදා ආහාර ගැනීමේදී කයේ පැවැත්ම සඳහා කබලින්ක ආහාර ලබා ගන්නා බව මෙනෙහි කරමි. ඔබ වහන්සේට নমස්කාර වේවා. සංවිධායක මණ්ඩලයටද ස්තුති වේවා. තෙරුවන් සරණයි. අවසන් ස්වාමීන් වහන්සේ වාර්තාව. ඒ පරියන්කේජිත් ඒ දිදිබඳ ගතිය එනවනම් කාරණා කීපයක් නිසා වෙන්නේ සක්වනත් මදි ගතියක් පේන වෙන්න පුළුවන්. කොහොම හරි අරමුණු තුනී වෙන්න පටන් ගන්නකොට තමයි ඔය කය tempat වෙන නිදිමත ගතිය වගේ එන්න පටන් අරගන්නේ. ඒකට ලෑස්තිලා යන්න. ඒක හොඳට දැකලා අවදි මනසක් ඇති කරගත්තොත් නිදිමත එන එක ඊගා භාවනා පන්තියට යන්න ඊගා භාවනා මට්ටමට යන්න පෙරහුරුවක් වෙයි. ඒක නිසා නිදිමතට ලෑස්තිලා යනවා කියලා තමයි අපි ඒකට කියන්නේ. අනිත් දවසේ යනකොට ඒකට ඒ නිදිමත ගතියට සූදානම් වෙලා ගියාම ওই ටික මේ ආය මේ අපහසුකින් තොරව ගෙවම් කරගන්න පුළුවන් වෙයි. අපි යනවා ඊගා. දෙවන වාර්තාව ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ දින ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේ සඳහන් කළා ගෙවි ගොස් ඇති ආශ්වාස ප්‍රාශ්වාසය ගැන පදුට්ට මානසිකයෙන් යුක්තව වාර්තාව ලියා ඇති බවයි තේරෙන්නේ කියලා. ඒ අනුව මෙය ඉදිරිපත් කරමි. මට මෙම කාලයේ තේරෙන හැටියට නම් ගෙවි ගොස් ඇති ආශ්වාස ප්‍රාශ්වාසය ගැන විශේෂ කැමැත්තක් හෝ අකමැත්තක් නැහැ. වසර දෙකකට කලින් නම් ආශ්වාස ප්‍රාශ්වාසයේ ගෙවි ගොස් ඇති බව දැනගන්න විට වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ බය සිතුණා. එහෙත් දැන් ආශ්වාස ප්‍රාශ්වාසයේ ගෙවි ගොස් තිබීම සාමාන්‍ය ජීවිතයේ බවටයි දැනෙන්නේ. ඊයේ දින ස්වාමින් වහන්සේ පෙන්වා දුන් කරුණු අනුව තමයි තේරෙන්නේ ගෙවි ගොස් ඇති ආශ්වාස ප්‍රාශ්වාසයේ වැදගත්කම සහ අනිත් දැනීම් වලට හිත යෙදීම අනවශ්‍ය බව. අද දින පරයන්කේදීත් මුල සිටම ආශ්වාස ප්‍රාශ්වාසයේ ගෙවි ගොස් තිබුණි. උඩුතල ප්‍රදේශයට සිත තියාගෙන සිටියෙමි. තොල් දෙක එකට තද කර අලවා ඇති ආකාරයක් මෙන් දැනේ. ඒ ගැන අපහසුාවක් නැත. අවධානය ඇත්තේ උඩුතල අවට වට කරගත් ගෝලාකාර ප්‍රදේශයේ ඇතුළත පමණයි. එය හරියට දැනෙන්නේ වැකියුම් ස්පේස් එකක් ඇතුලේ සිට නිරීක්ෂණය කරනවා වාගේ. ටිකෙන් ටික අන්වීක්ෂණයකින් මෙන් නොපෙනෙන ආශ්වාස ප්‍රාශ්වාසයේ ඇති උඩුතලට ලං වෙන බවක් දැනේ. ඉමහත් විවේකී සහගත බවක් ඇත. විටින් විට වෙනත් අරමුණු වලට සිත ගියා. එහෙත් ඉක්මනින්ම නැවත අවධානය උඩුතලට පැමිණේ. එසේ වන විටත් බොහෝ වේලාවට ආශ්වාස ප්‍රාශ්වාසයේ ගෙවි ගොස්ම පවතී. අවධානය කුමන ස්ථානයකට ගියත් එතනට සහ ගෙවි ගොස් ඇති ආශ්වාස ප්‍රාශ්වාසයට සමසිතක් පවතී. ආශ්වාස ප්‍රාශ්වාසයේ ගෙවි තිබුණත් නැතත් ඒ ගැන සමසිතක් පවතී. පරයන්කේ කාලය පෑ දෙකකි. සක්මනක හෝ පරයන්කයක නොදැනෙන අන් බොහෝ වේලාවටවත් ආශ්වාස ප්‍රාශ්වාසයේ ගෙවි ගොස් පවතී. එවිටත් තොල් දෙක එකට තද කර අලවා ඇති ආකාරයක් මෙන් දැනේ. කෙලින්ම අවධානය යොමු කරන දේ ඇරෙන්න අනිත් දේවල් බුඳ වුණු ස්වභාවයකින් දැర్శණය වේ. එම වේලාවට අන් අය කතා කරන දේවල් ගැනද තැකීමක් නැත. සිත කයට හරවාගෙන සිටින වේලාවට වෙනත් අය සමග සිටියත් තනිව සිටියත් අවස්ථා දෙකේදීම ඊටමත් පිරුණු බවක් සහ විවේකී බවක් පවතී. වැරදි ඇතොත් පෙන්වා දෙන ලෙස ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමින් වහන්සේ. ඒ විවේකී බවක් සහ සහැල්ලු බවක් තියෙනවනම් ඒක ඉතින් අර භවණ ලැබිච්ච ප්‍රයෝජනයක් කියලා හිතාගන්න. ඒ නිසා ඒ ලබා ගැනීම සඳහා ඒ දේ මතුවීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ සාමාන්‍ය බුද්ධියෙන් සපයලා දෙන්න ඕන. එතකොට නිතරම අර භාවනාවට කැමැත්තකුත් එයි. භාවනා නිසා විවේකයක් සහැල්ලු බවක් එනකොට කය හිත දෙකට ලොකු සුද්ධියක් විසුද්ධියක් ලැබෙනවා. ඒකට සාමාන්‍ය බුද්ධියෙන් අනුග්‍රහ කරන්න කියලා කියමු. තුන්වෙනි වාර්තාව භාවනා අධ්‍යක්ීම් පිළිබඳ වාර්තා කිරීම පරයන්ක භාවනාව
සතිමත් සක්මනකින් පසු පර්යාංක භාවනාව සඳහා වාඩි වී බලා සිටියෙමි. ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනෙන තරම් විය. සිතට අලස බවක් දැනී පර්යාංකයෙන් නැගී සිටීමට සිතුණත් නාසිකාග්‍රයට සිත යොමු කර බලා සිටියෙමි. ආශ්වාස කරන බව දැනුණත් හුස්ම රැල්ල ප්‍රකට නොවිනි. කොන්දේ කෙළවර වේදනාවක් ඇතිවිය. වේදනාවක් මෙනෙහි කළෙමි. එවිට ශරීරයේ ඍජු බව නැති වී ශරීරයේ පිටුපසට ඇලවී ඇති බව වටහා ගතිමි. සිහියක්ම කය ඍජු කර නාසිකාග්‍රයට සිත යොමු කළෙමි. පර්යාංකයෙන් නැගී සිටින තුරුම මෙසේ වරින් වර උඩුකය සමාවෙන් ස්වාමීන් වහන්සේ වරින් වර නැගී සිටින උඩුකය අතරින් තේජෝ ධාතුවක් අතරින් ආනාපානයත් වරින් වර දැක ගන්නට හැකි විය. ඉන්පසු දැනුනේ ආනාපානය නාසය තුලට ඇතුල් වනවා පිටවෙනවා නොව තේජෝ ධාතුව යමක දැවටෙනවා පමණි. ටික වේලාවකින් මේ දෙකම උඩුතල මත බොදවන්නට විය. මෙසේ සිටියදී එයද නොදැනී ගොස් සියල්ල සංසුන් වන්නට විය. මේ ක්‍රියාවලිය දෙස බලා සිතට සිතුවිලි ආගිය බවක්ද නොදැනිනි. සිත පිටතට යොමු කළද ඒ සඳහා උද්‍යෝගීමත් බවක් නැත. අරමුණ කෙරෙහි සතිමත් වී ඇත. નિરાයාස සිතන රැල්ලක් මුහුණට නැගුණු දැනුනේ කට දෙපස කම්මුල් චංචල වනු දැනීමෙනි. ටිකකින් එයද වියකී ගොස් අරමුණට සිත යොමු විය. අරමුණ ගෙවි ගොස්ය. ඇත්තේ පාළු බවකි. ඒ දෙසම බලා සිටියෙමි. කය කිසිත් වේදනා නොදෙනේ. අදිෂ්ඨාන කළ පැය නොදැනීම ගෙවි ගොස් තිබූ හේයින් සමාධිමත් බවින් මිදී වේදනා නොදුන් කයට පින්දී පරයන්කෙන් නැගී සිටියෙමි. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසේවා සංවිධායක මණ්ඩලයටද එසේම වේවා. එපමණයි ස්වාමීන් වහන්සේ. මේකෙත් tempat ගතියට එන්න තමයි හදන්නේ. ඒකට ලෑස්තිලා වුණත් අනුග්‍රහ කරනවා නම් tempat වෙච්චාත් කලබල වුණාත් දෙකේදීම මගේ කරගන්න නැතුව අධිකට කරගෙන යන්න පුළුවන් වෙයි. හැබැයි ඔය එකට එන්න ඔය தත්ත්වේ තා ටිකක් තහවුරු වෙන්න ඕනේ. නිසා විදියටම කාලසටහන කඩා ගන්න නැතුව දිගට කරගෙන යන්න කියලා තමයි කියන්නේ. හතරවන වාර්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අද දින භාවනාවේ වාර්තාවයි. සක්මන් භාවනාව සුපුරුදු ලනුපැදුරේ සක්මන ආරම්භ කෙලිමි. නිතිමතා සක්මනෙහි යෙදෙන බැවින් ටික වේලාවකින් දෙපතුලෙහි සතිමත් බව ඇතිවිය. කයෙහි ධාතු ලක්ෂණ දකිමින් සක්මන් කර කය සැහැල්ලු වී નિરાයාස සක්මනක් බවට පත් වූ පසු පරයන්කයට පැමිණියෙමි. පරයන්ක භාවනාව සුපුරුදු පරිදි අර්ධ පරයන්කයෙන් බිම වාඩි වූයෙමි. හිස සිට දෙපතුල දක්වා මෙනෙහි කර ඉරියව්ව සමබර කර ගතිමි. ඉරියව්ව අපහසුවකින් තොර බව වටහා ගතිමි. සංසුන් වී කය දෙස බලා සිටියෙමි. ටික වේලාවකින් මූල කර්මස්ථානය වූ ආනාපානය ප්‍රකට විය. එය සංසුන්ව නාසය තුලට ඇතුළු වන බව පිටව යන බවක් දැනිනි. මෙසේ බලා සිටියදී ටික වේලාවකින් නාසයත් උඩුතලත් අතර ප්‍රදේශය ඊතා උණුසුම් වී යන බවක් දැනිනි. එම උණුසුම් බව ක්‍රමයෙන් වැඩි වී යන අයුරු බලා සිටියෙමි. දැන් ආනාපානය ගැන හැඟීමක් නැත. ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාසය නාසයෙන් පිටත උඩුතල මත යාන්තමින් දැවටෙන්නට විය. එහිදී විටක ආනාපානය අතරින් තේජෝ ධාතුව අතරින් ආනාපානයත් වරින් වර දැක ගන්නට හැකි විය. ඉන්පසු දැනුනේ ආනාපානය නාසය තුලට ඇතුල් වෙනවා පිට වෙනවා නොව තේජෝ ධාතුව සමග දැවටෙනවා පමණි. ටික වේලාවකින් මේ දෙකම උඩුතල මත බොඳවන්නට විය. මෙසේ සිටියදී එයද නොදෙනී ගොස් සියල්ල සංසුන් වන්නට විය. මේ ක්‍රියාවලිය දෙස බලා සිට සිතට සිතුවිලි ආගිය බවක්ද නොදැනිනි. පිටතට යොමු කළද ඒ සඳහා උද්‍යෝගී බවක් නැත. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසේවා. එපමණයි ස්වාමීන් වහන්සේ. ඒ විදිහට මතුවෙන ධාතු හරහා ආනාපානෙ බැලීමත් ආනාපානෙ හරහා මතුවෙන දෙවි තියෙන ධාතු බැලීමත් පටන් ගත්තොත් කොතන වුණත් භාවනා කරන්න පුළුවන්. කොයි අරමුණෙත් භාවනා කරන්න පුළුවන්. ඒක හරි ධෛර්යමත් කරන්න පුළුවන් පියවරක්. ඒව බාධා කරලා ගන්න එපා. හරහා බැලීම සඳහා
විනිවිද බැලීම සඳහා උදව් කරගන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. වාර්තාව ස්වාමීන් වහන්සේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙර දින කමඨහන් වාර්තාවට අනුව ඔබ වහන්සේ පැය පරයන්ක කාලය පැයකමාරකට වැඩි කරන ලෙස අවවාද කළේය. වෙනදා මෙන්ම හිස් අවකාශයෙන් භාවනාව ආරම්භේ. සිතුවිලි හා ශබ්ද පැමිණියද එයින් විවේකී බවක් හානියක් නැත. වේදනාවලින් පීඩා නැත. අන්ධකාරයේ ඉඳන්ම එම සිතුවිලි හා ශබ්ද ශීඝ්‍රයෙන් ඇති වී නැති වී යන හැටි පෙනේ. ඇතැම් විට ආනාපානයද දකි. මේවා අතරින් ශබ්ද වලට සිත වැඩියෙන් ඇති යන ස්වභාවය දකි. යටිහිතින් ප්‍රකටව ගෙනෙන මනාප අමනාප යෝජනා චෝදනා දෙසද ප්‍රතිචාරයක් නොදක්වා බලා සිටිමි. කාලය ගත වෙනවත් සමග මෙම හටගන්නා සියලු දේ මනෝමය ඒවා පමණක් බව හැම පරයන්කේම වාගේ වැටහේ. ඒවායින් මිදීමට කල හැකි එකම දේ ඒවා කිසියකක අල්ලන්නේ නැතුව ගැටෙන්නේ නැතුව උපේක්ෂා ඇසකින් බලා සිටීම පමණක් බව හිතට කාවැදී ඇත. කාලය පුරාවටම සතිය එකසේ හොඳින් පවතී. සමාධි මට්ටමේද මුල සිට අගට වැඩි වෙනසක් දකින්නට නැත. පරයන්කෙන් සක්මනට හෝ එදිනෙදා වැඩවලට පැමිණ විටද එහි තිබුණු ශක්තිමත් බව වැඩි විපරිණාමයකට ලක් නොවේ. එදිනෙදා ජීවිතයේ අසමතිමත් වන වේලාවල්ද සතිමත් බවෙන් හඳුනා ගනී. නමුත් ඒවා ගැන පශ්චාත් වීමක් නොඇත. භාවනාව මෙසේ කරගෙන යාමට සැලසුම් කෙරෙමි. වෙනසක් කිරීමට අවශ්‍ය නම් ඔබ වහන්සේගෙන් උපදෙස් කාරුණිකව පතමි. ඔබ වහන්සේට සහ නිස්සරණයේ සැමට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඉන්සා එක හසුරව ගන්න දන්නවා පැයකමාරක් කරන්න කියලා නම් මම කිව්වේ නෑ. මට මතක විදිහට මම කිව්වේ ටික ටික වැඩි කරන්න කියලා. මොකද ඊට පහසුකම් ලැබෙන වෙලාවදී ටික කරගන්න ඕන නිසා ඒ නිසා ඒ විදිහට කරලා තියෙනවා හොඳයි. පැයකමාරක් කරලා කියලා වැරද්දක් නෑ. ටික ටික ඒ විදිහට වැඩි කරගෙන ගිහිල්ලා මේ ඉදින්දා ජීවිතයේ සත්‍යමත් බව අසත්‍යමත් බව කියන දෙකටම සමහිතේ ඉඳන් අර වැඩි කරගෙන ගිහිල්ලා ඉතුරුනේ වෙලාවේ තමයි ඔය සතිය කැඩීම සහ නැවත පිහිටීම හරියන්නේ. අන්න ඒකට වැඩි ප්‍රස්තාවක් දීලා ඔම ඉදිරියට යන් ඒක හැබැයි සක්මන අඩු කරන්න එහෙම යන්න එපා. සක්මනත් පුරුදු කාණ කරගෙන යන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පවතින වැසිබර කාලගුණික තත්ත්වය නිසා සක්මන කාමරය තුල ඇති කුඩා ඉඩ ප්‍රමාණයක කරමි. ඒ අනුව පියවර 15ක් පමණ ඉදිරියටත් පසුපසටත් තැබීමට සිත්විය. ඉදිරිපසට පියවර තබන විට මුලින් විලුඹ බිම ස්පර්ශවනු දකිමි. ඉන්පසු ක්‍රමයෙන් ලේවකය හා ඇඟිලි තුඩුවල බර දැනී මහපැටින්නට බැරි බරක් දැනෙන කල අනෙක් පාදය ක්‍රමයෙන් එසවෙන අයුරු දැනිනි. එසේම පිටුපසට පියවර තබන විට මුලින් මහපට ඇඟිල්ලට බර වැඩි වී විලුඹ දක්වා විහිදෙන විට විලුඹට බර දැනෙනවත් සමග අනික් පාදයේ ඇඟිලි තුඩු වලින් එසවීමට පටන් ගනී. එමෙන්ම පිටුපසට පියවර ගණන වැඩි වන අයුරුද නිරීක්ෂණය කළ හැකි විය. සතිමත් බවද වඩා හොඳින් පවතින අතර අරමුණ එන්නේ නැති තරම්ය. පැය භාගයක් පමණ සක්මන හොඳින් කළෙමි. පරයන්ක භාවනාව. උදෑසන බුද්ධ වන්දනාවෙන් පසු පරයන්කයට වාඩි වී කය පිටුපස පිහිටුවා ඇති ආකාරයට සිත යොමු කළෙමි. අවට පරිසරයේ ඊටමත් නිහඬ බැවින් පහසුවෙන් නිහඬේ හඬ සමග හිත ඒකාත්මික වන්නාසේ ආයාසයෙන් තොරයි. මූලික කමඨහන ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙසට යොමු කළ විට සිතුම් ලෙස පිම්බීම හැකිලිම ප්‍රකට වේ. ඊතා හොඳින් කන් යොමා සිටින විට දකුණු නාස් පුඩුවෙන් සියුම් සෙම්පටලයක් ලෙස සිහින් හඬක් ඇසේ. විනාඩි කිහිපයකින් ඒ හඬද නොඇසී නොදැනී ගියේය. මද ආලෝකමත් හිස් අවකාශයක් දිස්විය. කය නොදැනී ගොසින්ය. ඝන කැලෑවක් මැද තනිව ඔහේ ඉන්නාසේ බලා සිටියෙමි. ඉඳ හිට අපහැදිලි යම් සේයාවක් පෙනී හඳුනා නොගෙන බොඳ විය. මනාප අමනාප කිසිත් දැනෙන්නේ නැත. සති කිහිපයකට පෙරම මෙසේ සිටීදී අතීත සිතුවිලි කුඩා කල සිදුවීම් වැනි දේ එක ගොජයකට එන්න වූ නමුත් දැන් ඒ කිසිසේත් නැතිව ඒකාකාරීත්වයෙන් ඔහේ බලා සිටියෙමි. නිසල හුදකලාවට වැඩි කැමැත්තක් ඇතයි සිතේ. ගරුතර ස්වාමින් වහන්සේ මට සුදුසු අවවාද ලැබේවා. අයාලේ යන්න ගිය මතු පරපුරක වාසනාවට පහළ වූ ඔබ වහන්සේගේ සති සංකල්පය මල්කල ගැනෙන ආකාරය සතිමත් බැවින්ය යහපත් රටක් යන තේමාවෙන් සබරගමු පළාතේ ශිෂ්‍ය නායකයන්ට
සතිපුහුණු වැඩසටහන දුටු අපිවත් ප්‍රබෝධයට පත්වන්නේ විශ්‍රාමික ගුරුවරයෙක් ලෙසින් දැයේ දරුවන්ගේ මහා පිනක් පහළ වී ඇති සිතෙන නිසාවෙනි. ඔබ වහන්සේට ජාතිය ප්‍රණාමය පුද වේවා. නිස්සරණ වනයේ ඇද හැලෙන දහම් ගඟලොව පුරා පැතිරවීමට උරදෙන පුණ්‍යවන්ත සෑම දෙනාටම නිවනින් නිවීමට ලැබේවයි පතමි. තෙරුවන් සරණයි. පමණයි ස්වාමීන් වහන්සේ. දැයේ දරුවන්ටත් ස්තුති කරලා යවන්න. එතකොට ඒ දරුවන්ටත් උනන්දුවක් ඇති වෙනවනේ. ඒකල් ළඟ නිර්මාණ ශිල්පයක් නිසා භවනාදී මේ හුදකලාව නිසල බව කැමති නැහැ. ඒක හොඳයි. හැබැයි ඒකදීම ওই නිසල බව කම්මැලි වෙන වෙලාවකුත් වෙනවා. ඒකට කලබල වෙන්න එපා. නිසල බව කියන්නේ එක පැත්තක්. අනිත් පැත්තත් බලාපොරොත්තුෙන් ඉදිරියට යන්න. ඒකෝට නිසල බව ලාභයක් වෙනවා. නැත්නම් නිසල බව නැති වෙනකොට කරදරයක් කරගත්තොත් ඒක කරදරයක් වෙයි. ඒ නිසා ඒ බව මතක තියාගෙන දිගට කරගෙන යමු කියලා කියනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව සුපුරුදු වැලි මුදුලේ කෙළවර සිට මද වේගයෙන් ඇවිද නැවත වම දකුණ වශයෙන් සතිමත් වුණා. දෙපතුල් වලට සීතල සහ උණුසුමක් සහ යටිපතුලට පෑගෙන බොරළු වැලි වල රළු ස්වභාවයක් අත්විඳා. එය අඩියෙන් අඩියට එකිනෙකට වෙනස් ආකාරයට දැනෙන්නට වුණා. සමහර ස්ථාන ස්පර්ශයේදී වේදනාව දැනුණා. මෙම දැනීම් සමග වම දකුණ මාරු වෙන විට සක්මන નિરાයාසයෙන් වන්නට වුණා. පරිසරයේ නිවුණු ස්වභාවයක්ද දැනුණා. කය සැහැල්ලු වුණා. තබන පියවරෙහි කෙටි සහ දිගු බවක් දැනුණා. වේගයෙන් හමන සුළඟ විටක කයට වේදනාවක්ද තවත් විටක කයට සැහැල්ලුවක්ද දැනුණා. මෙසේ පැයක කාලයක් සක්මනේ යෙදෙමින් සතිමත්ව පැමිණි පර්යංකය සඳහා සූදානම් වුණා. පර්යංක භාවනාව පුරුදු අසුනෙහි වාඩි වී කය දෙස බලා සිටියා. සංසුන් වූ කයෙන් ඊතා සියුම් ලෙස ආශ්වාස ප්‍රාශ්වාස අරමුණු වුණා. ඊතාමත් කෙටි ආශ්වාස ප්‍රාශ්වාස දැනුණා. ඊතා සෙමින් උදරය සහ උරහිස් උස් පහත් වන බව දැනුණා. කය නින්දකට වැටුණා. ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාස සමග අවදි බව දැනුණා. සතිමත්ව ගන්නා පිටවන හුස්ම රැල්ලට අවධානය යොමු කළා. කයට සැහැල්ලුවක් දැනුණා. සිතට සිතුවිලි එනවා යනවා දැනුණා. මෙසේ පැයක කාලයක් සතිමත් වුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අවවාද ලැබේවා. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා. උතුම් නිවනින් සැනසේවා. එපමණයි ස්වාමින් වහන්සේ. ඔය විදිහට පරියන්කේදී නිදිමත බව අවදි බව කියන දෙක චක්‍ර කීපයක් අරගෙන අරින්න. ඒකත් තමයි ඒක ස්වභාවය දකින්න පුළුවන් වෙන්නේ. දැන් ඉතින් වැඩි පටන් ගන්න හදන්නේ. නිදිමත වුණොත් අවදි වෙනවා, අවදි වුණොත් නිදිමත වෙනවා කියලා එක චක්‍රකින් නැගිටින්න නැතුව ගොඩක් යන්න ඇරියොත් ඒක ලොකු මේ දියුණුවක් වෙනවා, මෝරච්ච ගතියක් වෙනවා. පරියන්කෙත් ඒක වෙන්නේ සාමාන්‍ය අනායාස කර ගතියට. ආයතරයක් ආයාස කරයි ආයස්ත අනායාස කරයි කියලා ඒව පදම් මාරු වෙනවා. අන්නේ මාරු වෙන පදම මගේ කරගන්න නැතුව දිගටම අන්‍යෝන්‍ය වශයෙන් මාරු වෙන්න ඉඩ දෙන්න කියලා කියනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්කය සතිමත්ව සූදානම්ව හිඳගත්තා. හොඳින්ම හුස්ම වැටෙනවා බලා සිටියා. හරිම වේගවත් බාහිරෙන් පවතින වායුවක් ඇද ගන්නවා. ළඟ ළඟ පිම්බීම් හැකිලීම් සිදු වුණා. ක්‍රමෙන් සංසුන් වෙමින් ගියා. කය පිහිටි ආකාරය ගැන වරින් වර දැනුවත් වේ. විවිධ සුවඳ වර්ග ශබ්ද ඇසෙනවා දැනෙනවා. එතෙක් මතකයක් අවදි වේවි පැමිණියා. සිතෙන් විදානය උනේ බලා සිටින ලෙසින්ය. එසේම බලා සිටියා. කියන්න බැරි තරමට සංසුන්. එකවරම මා ඉදිරිපිට මා සුඛ ආසන ගත වෙලා ආලෝකමත් වුණා. ප්‍රීතිමත් දැනීමක් නිමා වුණා. සිතුවිලි පැමිණීම නතර වෙලා සිත ඊතා ප්‍රභාෂ්වරයි. මම කොතැනකද කියා නොදෙනේ. නිදහස් විවේකී වුණා. අවදිමත්. මම කියන සංඥාව එකවර නොමැති බව වාගේ තේරුණා. වේගවත්ව සිදුවන මේ ක්‍රියාවලිය බලා සිටියා. වාඩි වුණු මොහොතේ පැවති තත්වයට වඩා කතරම් වෙනස් වූ තත්වයකින්ද මම නැගිට්ටේ කියා දැනුණා. මේ දින පහම ඊටාම කාර්යබහුලව ගත වුණා. ඇත්තෙන්ම මේ සඳහා වාඩි වෙන්න ඉඩ සාදාගත්තේ කෙසේදයි කියා සිතා ගන්න බැරි වුණා. ඒ වුණත් කෙසේ හෝ මට කෙටි පරයන්ක කාලයකට හෝ යොමු වන්න ලැබුණු නිසා මෙවැනි අත්දැකීම් එකතු වුණා. ඔබ වහන්සේගෙන් නිතරම ලැබෙන අවවාද ධාරණය කරගෙන යන ගමන නිසා බොහෝ අවස්ථා මා සමග මම ගත කරනවා. පින් සිදු වේවා. මේ අද අත්දැකීමයි අවශ්‍ය උපදෙස් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සංවිධායක මඬුල්ලට පින් සිදු වේවා, නිවනින් සැනසේවා. එපමණ.
මේ විදේශ විවේක භාවයේ සංසුම් භාවයේ ආලෝක භාවයේ තියෙනවනම් ඒකට උපදේශයක් වැඩිපුර දෙන්න ඕනේ නැහැ. ඒක ඉතින් එහෙම වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න එපා. නමුත් මේක අර මෙතෙක් කල් කරන ගියේ වැඩින් ලැබිච්ච තල්ලුවක් ආනිසංශයක් කියලා හිතාගෙන කලදුටු කල වල ඊගන් කිව්වා වගේ පාර හම්බ වෙච්ච වෙලාවේ ගමන කරගන්න කියලා කියන්න පුළුවන්. අවසන් වාර්තාව ස්වාමීන් වහන්සේ භාවනා අධ්‍යක්ෂී පරයන්ක භාවනාව සතිමත් සක්මනින් පසු පරයන්ක භාවනාව සඳහා වාඩි වී බලා සිටීමි. ආශ්වාස ප්‍රාශ්වාසයෙන් නොදැනෙන තරම් විය. සිතට අලස බවක් දැනී පරයන්කෙන් නැගී සිටීමට සිතුණත් නාසිකාග්‍රයට සිත යොමු කර බලා සිටීමි. ආශ්වාස කරන බව දැනුණත් හුස්ම රැල්ල ප්‍රකට නොවිනි. කොන්දේ කෙළවර වේදනාවක් ඇති විය. වේදනාවක් යයි මෙනෙහි කළෙමි. එවිට ශරීරයේ ඍජු බව නැති වී ශරීරයේ පිටුපසට ඇලවි ඇති බව වටහා ගතිමි. සිහියෙන්ම කය ඍජු කර නාසිකාග්‍රයට සිත යොමු කළෙමි. පර්යාංකයෙන් නැගී සිටින තුරුම මෙසේ වරින් වර උඩුකය පසුපසට ඇලවීම සහ කොන්දේ කැක්කුම ඇති විය. සිත වෙනදාට වඩා නිසල බව වැටහිනි. වරින් වර සිතට සිතුවිලි පැමිණියත් ඒ පිළිබඳ බලා සිටියෙමි. ඒ අතරම නාසිකාග්‍රයට සිහිය පිටුවා ගතිමි. බාහිර ශබ්ද ඇසුණත් ඒවා ඇසී නැසී ගියේය. සිතට එන සිතුවිලිද එසේමය. නාසයේ ඉහළ කෙළවර හිරිවැටි යන ගතියක්ද, මුහුණ තද වෙන හැකිලෙන ගතියක්ද, ශරීරයේ පහළ කොටස හිරිවැටි ඇති බවක්ද දැනී නොදැනී ගියේය. අරමුණු කළ කාලය තුර පරයන්කේ සිටීමට හැකි විය. කාලය විනාඩි 40යි. සතිමත් සක්මන. සක්මන කිරීමේදී දකුණ සහ වම ලෙස සිතමින් පාදයේ ස්පර්ශයට සිත යොමු කළෙමි. පොළවේ සීතල තද ගතිය හා සිනිඳු බව වැටහිනි. පසුව පාදය ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන කෙලෙමි. දකුණු පාදයට ශරීරයේ බර මාරු වීමේදී පාදයේ වෙවුලන ගතියක්ද, යටිපතුලේ උණුසුමක් සහ වේදනාවක් අත්දැක්කෙමි. විටින් විට සිතට සිතුවිලි ගලා ආවත් පාදයේ ස්පර්ශයට සිත යොමු කළ එම සිතුවිලි අතීත අනාගත තේරුමක් නැති සිතුවිලි ලෙස සලකා බැහැර කෙලෙමි. නාසයේ උඩු කෙළවර හිරිවැටෙන ගතියක්ද, හිස පහතට යොමු වන බවක්ද දැනුනි. සක්මන් කාලය විනාඩි 58කි. මාස 1කමාරක කාලයක සිට සතිය පුහුණු කරන අයෙක් වෙමි. ගරු ස්වාමින් වහන්සේට নমස්කාර කරමි. සැමට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමින් වහන්සේ. සක්මන පරියන්කේ දෙකම පාත්තා හොඳයි. ඒ කියන්නේ අර පරියන්කේට පස්සේ තමයි සක්මන කරලා තියෙන එක අනිත් පැත්ත හරව ගන්නවා හොඳයි. සක්මන්ට පස්සේ පරියන්කේ කරගන්න. ඒකෙම පරියන්කේදිත් ලැබෙන ඒ නිදිමත ගතිය වගේ ඇලවෙන ගතිය වගේ දේවල් උගා කැංග ඍජු කර ගන්න යන්න එපා. එයාටම කරගන්න දෙන්න. දැන් ওই මට්ටම පැනනට පස්සේ එයාට පුරුදු වෙනවා මේ වැඩේ. එතකොට නමුත් හැබැයි මේ ඒ ඇඟ ඇලවෙන තත්ත්වයටපත් වෙනකොට දන්න කෙනෙක් වශයෙන් ඒකට සූදානම් ශරීරයෙන් යන්න කියලා කියන්න පුළුවන්. එතකොට ඒක රස විඳින්න පුළුවන්. අකරතැබ්බයක් වෙනුවට රස විඳීමක් කරන්න පුළුවන්. එච්චරයි. අදට ලැබිලා තියෙන වාර්තාව එපමණයි ස්වාමින් වහන්සේ. හොඳයි. අපි එවනම් මෙතනින් අපේ සතිವಾರය સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච හිටපු ඔක්කොටම තෙරුවන් සරණයි.